ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ තඹුත්තේ ගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සන ගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් මොරටුව ලක්ෂපතිය KMV පාර අංක 57න් 4 නිවසේ පදිංචි උඩුගම පවුලේ දූ දරුවන් අකරගම හොරගොල්ල අංක 91න් B නිවසේ පදිංචි RP සීලවතී මහත්මිය ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත්වට්ටියක් පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළ මොරටුව ලක්ෂපතිය KMV පාර අංක 57න් 4 නිවසේ පදිංචි ප්‍රියනාත් උඩුගම මහතා සදහැවතුනි වර්තමාන සමාජය සහ බුදුදහම පිළිබඳවයි දේශකයන්න් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ථ දීරා විනයන්ති චන්දං. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සෑම දිනකම වගේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ගේ හිත් නිවා දැමීම පිණිස කාලය කැපකරමින් කරන ධර්මදේශනා මාලාවක තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමට සූදානම් වන මොහොත. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවයි කියන කාරණාව හරිම කලාතුරකින් වෙන දෙයක් කියන එක, හරිම දුර්ලභව වෙන දෙයක් කියන එක අපි අහලා තිබ්බත් නොයෙකුත් ධර්මදේශනාවන් වල බොහෝ දිනෙකට මේ දුර්ලභත්වය, මේ කලාතුර කියන ස්වභාවය තේරුම් ගැනීමේ උවමනාවකුත් තේරුම් ගැනීමේ ප්‍රඥාවකුත් නැති බව අපිට සමාජය දිහා දකින්නකොට පේනකොට පේන්න තියෙනවා. හේතුව තමයි සංසාර ජීවිතයේම මනුෂ්‍යයා කියන කෙනා, සත්වයා කියන කෙනා අතරමං වෙලා යන මේ සංසාරික ගමනේ එතර වෙන්න, නවතින්න, මිදෙන්න අවස්ථාව ලැබුණු වෙලාවෙත් සත්වයා සිද්ධ කරන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව ධර්ම දේශකයන්න් වහන්සේලා විදිහට විශේෂයෙන්ම අපිට සමාජය දිහා බලනකොට පින්වත්නි හරිම සංවේග ජනකව දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ ලෝකයට පහළ වුණේ ඇයි? උන්වහන්සේගේ පහළවීම තුළ අපිට තියෙන වටිනාකම කුමක්ද කියන කාරණාව තේරුම් ගන්න නැතුව පින්වත්නි මිනිසුන් බුදුදහම කියන එකත් එක්තරා ව්‍යාපාරයක් බවට පත් කරගෙන අඩුම මොකක් හෝ කාරණාවක් සිද්ධ කරලා බුදුදහමෙන් Tamanට දෙයක් ගන්න පුළුවන් දෝ කියන සංකල්පනාවෙන් බුදුදහම ඇසුරු කරන බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නෙම බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මේ මහත් බය වූ සංසාරෝගයි. එහෙමනේ මේ සංසාරයෙන් මමත් මේ සංසාරයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා සත්වයාටත් මොනවා කරනවද? සත්වයාටත් මේ සංසාරයේ පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. බුද්ධෝහං බෝධිස්සාමි. මමත් බුද්ධත්වයට පත් වෙලා සත්වයාටත් ඒ අවබෝධය දෙනවා. මුත්තෝහං මෝචේ පරි. මමත් මේ අනවරාග්‍ර භයානක සංසාරයෙන් මිදිලා සත්වයාවත් මොකක් කරනවද? මේ සංසාරයෙන් මුදවන්න ඕනේ. ඒකටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. තින්නෝහං තාරයිස්සාමි. මමත් මේ සංසාරයෙන් එතර වෙලා සත්වයාවත් සංසාරයෙන් එතර කරවන්න ඕනේ. ඒකටනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න හේතුව? මේ සංසාරෝගයෙන් අපිව මුදවන්න. මේ සංසාරයෙන් අපිව එතර කරවන්න. මේ ලෝකයේ පිළිබඳව, විශ්වයේ පිළිබඳව, යථාර්ථයේ පිළිබඳව, ධර්මතාවයන් පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙන්නයි බුදු කෙනෙක් පහළ වුණේ. නැතුව දරුවගේ ශිෂ්‍යත්ව පාස් කරන්න එහෙම නෙමෙයි. දරුවට හොඳ ඉස්කෝලයක් ලබා දෙන්නත් නෙමෙයි. ලෙඩ වෙච්ච අයව හොඳ කරන්නත් නෙමෙයි. පැතිරීගෙන යන වසංගත තත්ත්ව පාලනය කරන්නත් නෙමෙයි. කළු අයට සුදු වෙන්න, උසාවියට කොට වෙන්න, ඔවට නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. පහළ වෙන්නම මේ සංසාරයෙන් අපි වෙතර කරවන්න. හොඳයි. අපි සමාජයේ පැත්තට හැරෙමු. සමාජය උත්සාහ කරන්නේ බුදුදහම භාවිතා කරලා සංසාරයෙන් එතර වෙන්නද මං අර කලින් කියපුවා කරන්නද? ඔය පිටුතුල හිතලා බලන්න. පින්වත්නි මේ සමස්ත සමාජයේම බෝධියක් ගාවට යන්න බෑ කොළවලට වඩා වැඩි ගැට ගහලා තියෙන පඳුරු. බෝධිය දැන් කොළ පාට නෑ, ඒක සුදු පාටයි කහ පාටයි. පේන්නෙම රෙදි කෑලි පඳුරු. රුපියල් 1 කාසි 2 කාසි.
මේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ තිබ්බ සම්පatti සිද්ධාර්ථ කුමාරයා කාලේ රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තිබ්බා. උන්වහන්සේට ශක්තිති රාජ්‍ය සම්පත්තිය තිබ්බා. උන්වහන්සේ ඒව අතහැරලා දාලා වනගත වෙලා අවබෝධයටපත් වුණා. අපේ මිනිස්සු ගිහිල්ලා දැනටත් බුදුරජාණන් වහන්සේට අර පගාවක් දෙනවා වගේ රුපියල් 5ක් ගෙට ගහලා ඉවර වෙලා. ඇයි මේ රුපියල් මොකද්ද බලාපොරොත්තුව? තේරෙනවද අපේ පින්වතුන්ලට? මොකක් හරි 5ක් හරි 10ක් හරි කීයක් හරි 750 කාසියක් හරි 750 කාසියක් හරි ගෙට ගහලා ඉවරලා හිතනවා අපිට මෙන්න මේව ලැබේවා. ඊට මම පහුගිය දවසක ගියා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට. ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට වෙලා දැන් දක්ෂිනා කරලා ප්‍රදක්ෂිනා කරලා මේක වන්දනා කරගෙන පාඩුවේ ටිකක් වෙලා හිටියා. ඔන්න කට්ටියක් කටපිරිකරක් අරන් එනවා. අරන් ඇවිල්ලා ඒක දෙනවා. එතන ඉන්නවා මං දන්නේ නෑ යා කවුද කියන්නේ. කොහෙන් ගෙදෙව්වද කියන්නේ. හැබැයි කපු මහත්තයෙක් වගේ කෙනෙක් ඉන්නවා. එයාට තමයි දෙන්නේ. දැන් ජයශ්‍රී මහ බෝධියට නෙමෙයි දෙන්නේ. අර කපු මහත්තයට වගේ කෙනාට තමයි දෙන්නේ. දීලා එයා මොනර පිරක් අරගෙන ඔළුවට ගහලා මෙන්න මෙයාට සතක් වේවා ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්නකෝ. දැන් ජයශ්‍රී මහ බෝධිය ගාවට ගියාම මගේ පින්වත්නි අපිට එන්න එපයි සංවේගයක්. දෙහිහාමුදුරනේ මේ මගේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පිට දීපු දක්ෂිණ සාකාවනි තියෙන්නේ. අද දඹදිව ඉන්දියාවේවත් නෑ. නේද? ඉන්දියාවේ තියෙන බෝධින් වහන්සේත් දෙතුන් හතර පාරක්ම විනාශ වෙලා පැන නැගිච්ච බෝධියක්. හැබැයි ජයශ්‍රී මහා බෝධිය මේ මහමෙවුනා උයනේ තියෙන ජයශ්‍රී මහා බෝධියේ පවතින බෝධිය භාග්‍යතුන් වහන්සේ පිට දුන්න බුද්ධත්වයට පිට දුන්න බෝධියේම දක්ෂිණ ශාඛාව. ඕක මතක් කරගෙන පැත්තකට ගිහින් ඉඳගත්තා නම් තේිනේ මේ බෝධියට නේද මගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුනේ. මේ බෝධියෙන් වැටෙන කොළයක් කොච්චර පූජනීයයිද. එදා මෙතනදී මගේ භාග්‍යතුන් වහන්සේ කොච්චර ධර්මතාවයන් අවබෝධ කරන්නේ නැද්ද? ඕව නැහෙනි පින්වත්නි. යනවා රැල්ලට කට්ටියක් පිරිත් පොතක් පෙරලා ගන්නවා. දණ්ඩ තරම් පිරිත් ඔක්කොම මහා අයියෙන් සජ්ජායනා කරනවා. මං කියන්නේ පිරිත් කියන එක නරකයි කියලාද මේ කිව්වේ? නෑ. එතනින් ලැබගත යුතු පරමාර්ථය ලබා ගන්නේ නැහැ පින්වත්නි. කුසිනාරා නුවරට ගියාම භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිටිය තැන අද පිළිමයක් අඹලා තියෙනවනේ. මෙතනට ගිහිල්ලා බැලුවාම මගේ පින්වත්නි ඇති වෙන්න ඕනි ධර්ම සංවේගය මොකද්ද? මිනිස්සු කරන්නේ මොකද්ද? ෆොටෝ ගහනවා. කැරකි කට්ටිය කරේ අත දාගෙන ෆොටෝ ගහනවා. පිළිමය අත ගාලා බලනවා. එතනට මොකක් හරි පිරිකරක් දමලා ගහලා පූජා කරලා එන්න හදනවා. බුදුරජාණන් වහන්සේ සංවේගය උපදවා ගත යුතුයි කියලා කිව්වේ පිරිකරක් පූජා කරලා එන්න කියලා එහෙම නෙමෙයි. එතනට ගියාම ඔබට මතක් වෙන්න ඕනේ. සුයසත්තාම පුඤ්ඤිද්දෙහි බුද්ධි වුද්ධි ජිනද්වයං. ඝාතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා. මේ මහා 이르දියෙන් බලයෙන් ආශ්චර්යයෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේත් පිරිණිවුණා නම් ශණයක් ඇතුළත මාරේ අරන් ගියා නම් කාතුමාදිසකේ කතා. අපි වෙන්නෝ ගැන කවර කතාද? අනේ මගේ බුදුහාමුදුරුවන්ටත් මරණය කියන ධර්මතාවයෙන් ගැලවෙන්න පුළුවන් කමක් ලැබුණේ නෑ නේද කියලා අපිට කල්පනා වෙන්න ඕනිද නැද්ද? ඕනි. හැබැයි අපිට දැන් ඕවා කල්පනා වෙනවද? ඒකෙන් කිව්වේ වර්තමාන සමාජයේ යන්නේ පින්වත්නි රැල්ලකට. බුදුදහම කියලාත් කියන්නේ පින්වත්නි ඔය ගොඩ පින්වතුන්ලා යන පැත්තේ තියෙන එකක් නෙමෙයි. ඔය පින්වතුන්ලා ඔය දුවන රැල්ල, දුවන රේස් එක, දුවන තරඟේ නවතින්නකෝ. නවතිච්ච තැන ඔබට හම්බ වෙනව මොකක්ද? බුදුදහම කියන එක. දැන් මගේ පින්වත්නි මේ බයින වහිම නෙමෙයි. මේ කියන්නේ අද සමාජයේ බුදුදහම කියන එක පැටලවිලා වැරදිලා තියෙන හැටි. අද මලගයක් ගන්න. එකල මලගයකට ගියාම පින්වත්නි මොකක්ද මතක් වුනේ? හප්පේ අනිච්චේ දුක්ඛේ විපරිණාමී කියලා මතක් වෙනවනේ. අනිත්‍යයි දුකයි විපරිණාමයි කියලා. අද මලගයකට ගියාම කොහමද? ලස්සන මිනි පෙට්ටියක්. කීයක් වුණාද දන්නේ නැහැ. අර ඥාතියාවද දන්නේ නැහැ. මේ ගේ අලුතෙන් හදලානේ. මිනිය මෙතනින් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වල හොඳට හාරලාද දන්නේ නැහැ. ඔන්න බලන්නකෝ අද අපේ මිනිස්සුන්ගේ ඔළුව කොහෙටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඕකද මතක් වෙන්න ඕනේ මලගයකට ගියාම. දෙන්නේ ගහක් ගලක් වගේ හිටිය මේ මිනිස්සු මරණයටපත් වුණා නම් අපිටත් මේ ගමන කවදා හරි යන්න වෙනවා. මොකක්ද මේ නිකරුණේ නිස්කාරණේ පෝෂණය කරන ජීවිතයේ අර්ථය? මොකක්ද මේ ජීවිතයට මෙහෙම වටිනාකමක් දීමේ අර්ථය? ඕක පින්වත්නි මතක් නොවන තාක් කොච්චර සතිපට්ඨාන සූත්‍රය දාගෙන සජ්ජායනා කරත් මලකවල වලදී ඔය පින්වත්තුලට අවබෝධයකට එන්න පුළුවන් කමක් ලැබෙන්නෙම නැහැ පින්වත්නි. දැන්
වයස කීයක් විතර ගෙවිලා ගිහිල්ලාද බලන්නකෝ. දැන් සෑහෙන්න ගෙවිලා ගිහිල්ලා නේ. තව කොච්චර පුංචි කාලයකද තියෙන්නේ බලන්නකෝ. දැන් ඔය නාඩකම් ටික නටනට ඉඳලා ඔය විචූරණකම් ටික දදා ඉඳලා අපිව රවට්ටලා වගේ මරණින් මත්තේ කොහෙ යන්නද? මේ බුද්ධෝත්පාද කාලේ අහිමි වුණාම තේරෙයි. පින්වත්නි ෂණයක් ඇතුළත බුද්ධ කියන වචනේ අහිමි වෙන්න පුළුවන්. අද දවසේ අහිමි වෙන්න පුළුවන්. ආයි කල්ප ගානකින් ලබන්න බැරි අවස්ථාවක් මේ ලැබලා තියෙනවා. එනිසා කොයි හරි පන්සලකට ගියාම බෝධියකට ගියාම පින්වත්නි රැට හීනෙන් බය වෙනවාය, ගෙදරට යකෙක් වැහිලා ඉන්නවාය, දරුවා හීනෙන් කියවනවාය කියලා බෙරත් නූලක් ගෙට ගාගෙන එනවට වඩා ඒක කරගන්න. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒකෙන් ඔබට ආශිර්වාදයක් තියෙනවා, සැනසීමක් තියෙනවා. හැබැයි බුදුදහම ඒකට විතරක්ම නෙමෙයි. ජරා ධම්මං මා ජීරති අලබ්බනී අට්ඨානම් මතක් වෙන්න ඕනේ. අනේ මාව වයසට යන්න එපා කියලා කිව්වට වැඩක් නෑ. අපි වයසට යනවාමයි. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බනී අට්ඨාන. දැන් ලෙඩ වුණාම සමහරව පන්සලට ගිහලා මොකක් කරනවද? මේ හාමුදුරුවනේ බෝධි පූජාව තියාගන්න ඕනේ කියනවා. හරි. හාමුදුරුවෝ ඉතින් මොනවා කරන්නද ඔන්නේ එන්නකෝ කියලා කලත් එකක් දෙනවා. අපි පිංගුතුල්ල කරන්නේ වට කීයක් කරකෙන්න ඕනේද හාමුදුරුවනේ? හරි. 7ක් කරකෙන්න ගියොත් ගැන 7 කරකෙන්නේ. එකයි. ඉස්සර නම් බෝධිය වටේ කරකුනේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ අද එකයි. දෙකයි. 5ක් විතර ගියාම අමතකයිනේ. කීයක් කරකුණාද දන්නේ නැහනේ. තව කීයක් යන්න තියෙනවද? අන්තිම දෙක හයියෙන් දුවනවා. පින්වත්නි මතක තියාගන්න. මේ බෝධිය ගාවට ගිහිල්ලා මෙන්න මේ බෝධිය වටේ කැරකිලා මම කියන්නේ මේක කරන්න එපා කියලා නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ බෝධිය වටේ ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ එකක්, ඕක වටේ කලයක් උස්සගෙන කැරකෙනවා කියන්නේ තව එකක්. හරිද පින්වත්නි? ගස්ගල් වැඳීමේ සම්ප්‍රදාය බුදුදහමේ නෑ. අපි බෝධින් වහන්සේට වන්දනාමාන කරන්නේ පාරිභෝගික ධාතුවක් විදිහට භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙට දීපු බෝධියයි කියන සංඥාව. එච්චරයි. නැතුව බෝධින් වහන්සේට බෑ පිංගුතුනි ඔය පිංගුතුලාගේ මේ ලෙඩ හොඳ කරන්න පුළුවන්ද? දැන් ඔය පිංගුතුලා කොච්චර ඔය බෝධින් වහන්සේලා වටේ කැරකුණත් ලෙඩ හොඳ වෙන්නේ නැත්තේ ඒකනේ. හරියට කුසල් සිතකින් ඕක කළොත් සමහරක් විට ලෙඩත් හොඳ වෙන්න පුළුවන්. හරිද පිංගුතුනි? දැන් ගිරිමානන්ද සූත්‍රය ගන්න. ඔය පිංගුතුලා අහලා ඇති ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරනකොට ඒ භික්ෂුන් වහන්සේට මේ මොකක් වුණාද? ලෙඩ රෝග ඔක්කොම සුව වුණා. දැන් අපේ පිංගුතුල්ලත් ලෙඩක් වුණාම ගිරිමානන්ද සූත්‍රය කියලා මේ ඕක කී ගියාට ලෙඩ හොඳ වෙන්නේ. හොඳ වෙනවද? එහෙනම් අපිට පුළුවන් ඉන්න ඕනේ පිළිකා රෝහලට ගිහිල්ලා ගිරිමානන්ද සූත්‍රය අරගෙන හැම පිළිකා රෝගියටම කියමු. ඇයි හොඳ වෙන්නේ නැත්තේ? ගිරිමානන්ද සූත්‍රය කියන්නේ මන්ත්‍රයක් නෙමෙයි ලෙඩ හොඳ කරන. රතන සූත්‍රය කියන්නේ මන්ත්‍රයක් නෙමෙයි වසංගත පාලනය කරන. ඒ වගේ පිංගුතුනි ඇතුලේ තියෙන අවබෝධාත්මක කරුණු කල්පනා කිරීම තුළ උපදින චිත්තජ කියන්නේ චිත්තජව උපදින රූප කලාප. චිත්තජ රූප කලාපයන් පාරිශුද්ධ භාවයට පත් වෙනවා. කුසලයේ නිසා ඇති වෙන කර්මය වෙනස් වෙනවා. කර්මජ රූප කලාපයන් පවා පිරිසිදු භාවයට පත් වෙනවා. බෝධියක් ගාවට ගියාම අර හුණගත් එක්ක වැදිලා ඇඟට දැනෙන සනීපය නිසා ඍතුජ රූප කලාපය වෙනස් වෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන මේ රූප කලාපයන්ගේ වෙනස් වීම නිසා මනුෂ්‍යයා නිරෝගී භාවයට පත් වෙනවා. ඔච්චරයි. උහිට එහා පින්වත්නි හිතන්න එපා. ගහකින් ඉල්ලුවා කියලා බෝධියෙන් ඉල්ලුවා කියලා ඔබට යමක් බෝධියෙන් ලැබෙයි කියලා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ශිෂ්‍යත්ව පන්ති නොයවා දරුවෙක්ව පන්සලට විතරක් යවලා මොකක් පාස් කරවන්නද? ශිෂ්‍යත්වය පාස් කරවන්න. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඉස්කෝලේ නොයවා ළමයෙක්ව සාමාන්‍ය පෙළ සමත් කරවන්න. එහෙම බෑ. කලයුත්ත කරන්න බුදුදහමින් අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒක බුදුදහම නෙමෙයි පින්වත්නි. අද හරියට පින්වත්නි කෝලං සුරදාගෙන ඊළඟට මම මේ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මම කියන්න ඕනේ ටික කෙලින්ම කියනවා. මොකද අපිට පින්වත්නි බුදුදහම රැක ගන්න ඕනේ මිසක් බුදුදහම මිනිස්සුන්ට දායාද කරන්න ඕනේ මිසක් අපේ නමක්වත් වෙන මොකක්වත් රැක ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි සාමාන්‍යයෙන් ඍජුවම කියනවා. රතන සූත්‍රයේ කොල කෑල්ලක ලියලා සුරේක දාගත්තයි කියලා ඵලයක් නැහැ. තේරෙනවද? ඒ වගේ ආරක්ෂාවක් සැලසෙනවා. නමුත් බුදුදහමේ පරමාර්ථය නේ පින්වත්නි එතන. ඒ නිසා බුදුදහමේ පරමාර්ථය නෙලා ගන්න නම් තමන්ගේ තාත්තට අම්මට අසනීප වුණාම බෝධියක් ගාවට ගිහිල්ලා
අනේ මම මේ කරගත්තු පින් වලින් අම්මව තාත්තව හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවට වඩා ඔබට පුළුවන් වෙන්න ඕනි. ඉඳගෙන කල්පනා කරන්න. ව්‍යාධි ධම්මං මා ව්‍යාධිහිති අලබ්බනී යට්ටාන. අනේ මාව ලෙඩ වෙන්න එපා කිව්වට වැඩක් නැහැ. අපි ලෙඩ වෙනවාමයි. ව්‍යාධි ධම්මං මා ව්‍යාධිහිති අලබ්බනී යට්ටාන. මරණ ධම්මං මා මිහියති අලබ්බනී යට්ටාන. සමහර පින්වත්නි මලගයක් වුණාට පස්සේ කියනවා මේ උදේ හවස පහන තියෙන මටම මෙහෙම වුණානේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වෙම මොකද්ද? මරණ ධම්මං මා මිහියති. මහණෙනි මේ මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. කවුද ප්‍රාර්ථනා කරන්න එපා කිව්වේ? සමනේනවා, බ්‍රාහ්මනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. කිසිම කෙනෙක් ප්‍රාර්ථනා කරන්න වැඩක්. හැමෝට මරණය කියන ධර්මතාවයට පත් වෙන සිද්ධ වෙනවා. එනිසා ඔබට පුළුවන් වෙන්න ඕනේ මලගයක් වුණාම බෝධිය ගාවට ගිහලා කල්පනා කරන්න අනේ දෙයියනේ මගේ බුදුහාමුදුරුවෝ කොච්චර ඇත්තද කිව්වේ අප්පා. මේ ලෝකේ කාටවත්ම මරණයෙන් බේරෙන්න බැරි වුණානේ. බුදුහාමුදුරුවන්ටත් බැරි වුණා. සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී මහෝත්තමයන්න් වහන්සේලාටත් බැරි වුණා. මේ රටේ පහළ වෙච්ච ජනාධිපතිවරුන්ට බැරි වුණා. ලෝකේ පහළ වෙච්ච බලගතුයයි හිතපු ජනාධිපතිවරුන්ට බැරි වුණා. එහෙනම් මේ අපේ අම්මා තාත්තා පුතා ගැන කවර ඒගොල්ලෝ මැරෙනවමයි. ඒක පුදුම වෙන්න කරුණක්ද සාමාන්‍ය කරුණක්ද? ඒක නිකම් පිටින් සර්ප්‍රයිස් වෙන්න කාරණා කියන්නේ පුරුදු වෙන්න දෙයක් නෙමෙයි. මේ පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒක හරිම සාමාන්‍ය ලෝකේ පවතින ධර්මතාවය. අපි කෙනෙක් මැරුණොත්ද පුදුම වෙන්න ඕනේ නොමැරුණොත්ද පුදුම වෙන්න ඕනේ. අපි ඔන්න කවුරු හරි කෙනෙක් නොමැරෙනවා කියනවා. අන්න පුදුම වෙන්න ඕනි කාරණාව. හැබැයි මරණය කියන එකට පින්වත්නි පුදුම වෙන්න දෙයක් නෑ. නමුත් අද වෙනකොට මේ සත්‍ය වහන්න මේ ලෝකේ හරිම අනිත් පැත්තට කැරකිලා ගිහිල්ලා මං කිව්වේ මලගයක් වුණත් පින්වත්නි අපිට අනිත්‍ය සංඥාව උපදවන්නේ නේ. ඉස්සර බුද්ධ කාලයේ ಭಾರತೀಯ සමාජයේ පින්වත්නි මලගයක් වුණාම කෙනෙක් මැරුණාම එක්ක එයාගේ මිනිහ ගිහිල්ලා දානවා සොහනකට. සොහනකට දැම්මට පස්සේ ඒ සොහනට ගිහිල්ලා දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවා සෝසානිකංගය කියලා දුතාංගය. සෝසානිකංගං සමාදියාමි සෝසානිකංගං සමාදියාමි සෝසානිකංගං සමාදියාමි කියලා භික්ෂුවේ දුතාංගය සමාදන් වෙනවා. සමාදන් වෙලා භික්ෂුව සොහනට ගියාම භික්ෂුවට පේනවා අර ගෙනල්ලා දාපු ප්‍රසිද්ධ වෛශ්‍යාවන් රූපය ලස්සනයයි කියලා සම්මතයි සල්ලි තිබ්බයයි සම්මතයි මේ ඔක්කොගේ මිනි වලට මොකක් වෙනවද? නරි ඇවිල්ලා කෑලි ගලවයි යනවා. හිවල්ලු ගලවයි යනවා. බල්ලෝ ගලවන් යනවා. කපුටු ගිජිලු හිනියෝ ඒව ගලවන් යනවා. මේක දකින භික්ෂුවට එනවා ජීවිතය ගැන අවබෝධයක්. මොකද්ද? අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. හැම දිනෙකටම මේ ලෝකයේ දාලා යන්න වෙනවා. බලන්නකො රට්ටපාල කුමාරයාට මේ ගිහි ගෙදරදී කල්පනා වෙච්ච එක නෙමෙයි. මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණානේ අම්මා තාත්තා එපා කිව්වත් නේ මහාන වෙලා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකෙන් හැම දිනෙකටම යන්න වෙනවා විතරක් නෙමෙයි. ඉන්න තාක් දාසකම් කර ඉන්නවා තමන්ගේ තණ්හාවට. වැඩක් නෑ. හැබැයි අද පින්වත්නි භික්ෂුවක් සෝසානිකංගය කියලා සමාදන් වෙලා කනත්තකට ගියොත් මොකක් වෙයිද? අපිට මැරෙන්න හිතෙනවානේ. ඇයි අර කිගෙවල් හදලා, ටයිල් අල්ලලා, ගෙදර මැටි ගාලා තිබ්බේ. කනත්තේ ටයිල් අල්ලලා. ඉන්නකොට වැරහැලි ඇඳගෙන හිටියේ. මැරුණාම ඔසරියක් අන්දලා මල් බොකියක් අතට දීලා. ඉන්නකොට සමහරු මූණට වතුර ටිකක්වත් ගා ගන්න නැතුව ඉඳලා මැරුණට පස්සේ එතනත් ඇහි බඹ කපනවා. බලන්නකෝ ගිහලා මම මේ මෝචරියක් පිටිපස්සට ගිහිල්ලා බලන් ඉඳලා තියෙනවා මේ ගිහි කාලේ අපි. අනේ පිංගන්දි මට හිතෙනවා මේ මැරිච්ච මිනිහෙක්ට කරන අපරාධයක් කියලා. ඇහි බඹ ටික කපනවා. පවුඩර් දානවා. කට ඇදේව හදනවා. දත් ඇදේව හදනවා. කන් ඇදේව හදනවා. මොකටද මේ? ඇයි මේ? ඇයි ඒක ඉදිවෙන්න දීලා දවස් දෙකක් ගෙදර තියාගන්න ඕන නම් එම්බාම් නොකර තියාගෙන බලන්නකෝ. ඉදිමෙනකොට කළු වෙනකොට ඔය සමහර මිනි අපි ඉන්න පළාත්වල පින්ගත්නි හැම මිනිහක්ම එම්බාම් කරන්නේ නැහැ අදට. සමහර මිනි තියෙනවා ඒවා මේ එම්බාම් නොකර දවසක් දෙකක් තියාගන්න අවසරය දෙනවා. එවැනි මේ මලගෙදරක මම පහුගිය දවසක සම්බන්ධ වුණා මේ පදවි ශ්‍රීපුර පැත්තේ. ඉතින් ඇත්තටම ජීවිතය අනිත්‍ය වෙන්නේ වෙනවා පින්ගත්නි. හිටිය විදිය නෙමේ පිම්බිලා වගේ ඇස් දිමිලා කළු වෙලා මූණවල් රවුම් වෙලා හරිම වෙනස්. දෙයනේ මේකද ජීවිතය කියලා හිතෙනවා. අද කොහෙම කොළඹට තියෙනවද අද එහෙම අවස්ථාවක්?
නෑ නේද පින්වත්නි? මිනි පෙට්ටිය වටේ සීරියස් බල්බ් එකක් දාලා ඒකත් නෙවෙයි නිපත් වෙන්න ලස්සන කරලා ඒව දැක්කම අපිට මැරෙන්න හිතනවා මිසක් ජීවිතය අනිත්‍ය කල්පනා වෙන්නේ නෑ. මම ඒකයි කිව්වේ බුදුදහම කියන්නේ එහා පැත්තේ තියෙන එකක්. වර්තමාන සමාජයේ මට නම් පේන්නේ නෑ බුදුදහමක් අදා. ඒක නිකන් බුදුදහම කියලා ආගමක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දර්ශනයෙන් බොහෝ අය පින්වත්නි ඉතාම ඈත ඉන්නේ. අයි පොඩ්ඩක් එහෙම නෙමෙයි. ඉතාම ඈත. මහසෑය ගාවට යන්න. මොකද කරන්නේ? අර දඹදිව ගියාම පින්වත්නි බෝධිය ගාවට ගියාම බෝමැඩ ගාව ඉන්නවා මේ එක එක දැන් මහා යානෙ අර වජ්‍ර යානෙ එහෙම තියෙනවනේ මේ බුදුදහමේ විවිධ කොටස් වලට කැඩිලා. මේ සමහරු පින්වත්නි බෝධිය ගාව ඉඳන් මෙහෙම බෙල්ල උඩ දානවා. ඔය පින්තුල දැකලා ඇති. සමහරු බෙල්ල උඩ දානවා එකපාරක් උඩ දාලා දෙපාරක් කාන්සි වෙලා ආයිත් ඇවිල්ලා ආයි බෙල්ල උඩ දානවා. සමහරු එක කකුලෙන් හිට ගන්නවා අනිත් කකුලට මාරු වෙනවා ඉඳ ගන්නවා නිදිය ගන්නවා ආයි හිට ගන්නවා. මහසෑයට ගිහිල්ලා බලන්න. කට්ටියක් නල්ල ගහනවා ගිහිල්ලා අර මහසෑය බැම්මේ. කට්ටියක් බඩ ගාගෙන රෝල් වෙනවා. කිසිම අඩුම සංවරයක්වත් නැහැ. අපිට යන්න බෑ දැන් මහසෑයට. හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා කියලා ගානක් නැහැ. ඔය ගැහැණු පිරිමි අය තමන් ඇඳන් ඉන්න ඇඳුම ගානක් නැහැ. රෝල් වෙනවා එක වටේ. සමහරු එක්ක මහා අයියෙන් පිරිත් කියනවා. එක්කෙනෙක් එක පැත්තක එයාගේ ගාථා ටික එයා වෙනම කියාගෙන යනවා. ඒ අස්සේ තව කෙනෙක් භාවනා කරනවා. මොකක්ද මේ? ඇයි මහසෑය ගාවට ගියාම හිතෙන්නේ නැත්තේ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යය? උන්වහන්සේ කියපු ධර්ම පණිවිඩය මොකද්ද ලෝකෙට? ඒව නෑ පින්වත්නි අද. තේරෙනවද මම මේ කියන එක? එනිසාමද නැද්ද? ඔය පින්තුල මට එකඟ වෙනවද නැද්ද මම දන්නේ නෑ. එනිසාමද නැද්ද අද රහතන් වහන්සේලා අඩු? එනිසාමද නැද්ද අනාගාමී සකදාගාමී සෝතාපන්න භාවයට පත්වෙච්ච මාර්ගයේ වඩන මාර්ගයේ දන්න ධානලාභී භික්ෂුන් වහන්සේලා අඩු? නැත්තම් දැන් අපේ ලංකාව කියලා කියන්නේ ඉස්සර මේ වීපැදුරක් වේල ගන්න බැරි වුණායි කියනවා මේ එච්චර රහතන් වහන්සේලා අහසින් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුව වැටෙන්නේ ඇබිමට. ඇයි? නිතරම රහතන් වහන්සේලා අහසින් යනවා වීපැදුරක් වේල ගන්න අවුව ගන්න බෑ. අද වීපැදුරක් පාරේ දාන්න බෑ. ඒකත් අරන් යනවා සමහරක් වෙලාවට. ඇයි මේ රහතන් වහන්සේලා අඩු වෙන්න හේතුව? ඔය පිටුලට තේරෙනවද? ඇයි මේ අනාගාමී සකදාගාමී සෝවාන් පලස්තලාභීන් ධානලාභීන් ධර්මයේ දන්න ධර්මයේ කතා කරන අඩුම සිල්පද පහ රකින්න අය අඩු වෙලා තියෙන්නේ පින්වත්නි. බුදුදහම මෙන්න මේ මාකටිං එකට ගිහිල්ලා තියෙන නිසා. ඕක තමයි ඇත්ත. අද බණක් කියන්නවත් සමහරක් තැන් වලට යන්න බෑ මගේ පින්වත්නි. අපි ගොඩාක් තැන් වල බණ කියන්නේ නැහැ. හරිම අඩුවෙන් බණ තෝරගෙන කියන්නේ. හේතුව තමයි එක සීමා ඉති. හාමුදුරුවනි මෙන්න මේ දෙවිවරුන්ට බයින්න එපා කියලා සමහරු දෙවිවරුන්ගේ ලිස්ට් එකක් දෙනවා. හාමුදුරුවනි මේ නාට්‍ය බලන්න එපා කියලා කියන්න එපා කියලා සමහරු ඒ ලිස්ට් එක දෙනවා. අපි මොකද කියන්නේ? නාට්‍ය බලන්න කියලා කියන්නද? මිත්‍යා දෘෂ්ටිකයන් අදහදහ ඉන්න කියලා කියන්නද? සත්‍ය කතා කරනකොට බොහෝ තැන්වලදී ඒවට සීමා වැටෙන නිසාම මේ බුදුදහම පිළිබඳව කතා කරන ඇතැම් තැන්වලදී අර අපි නිකන් අත්නෝමතිකව නිකන් මුරණ්ඩුව කතා කරනවා වගේ හැඟීමකුත් මිනිස්සුන්ට නැතුව නෙමෙයි පිටුද. ඇයි දැන් මේවා කියනකොට මිනිස්සුන්ට පහරක් වදිනවනේ ඒගොල්ලන්ගේ සංකල්පයට තේරුණාද? දැන් දරුවෝ නැති අම්මා කෙනෙක් පන්සලට ඇවිල්ලා දරුවෙක් ඉල්ලුවයි කියලා එයාට දරුවෝ ලැබෙන සිස්ටම් එකක් පන්සලේ තියෙනවද නැද්ද? නැහැනේ. බුදුදහම තියෙන්නේ මොකද්ද පින්වත්නි? ඔබට දරුවෙක් නැත්නම් අහෝ ඒකත් සැපයක් කියලා. කොච්චර දුකකින්ද ඔබ නිදහස් වුනේ? ඔබට එක දරුවෙක් නැත්නම් ඔබට එක දුකක් ඇත. ඔබට දරුවෝ 100ක් නැත්නම් ඔබට දුක් 100ක් ඇත. අනේ රත්තරන් පින්වත්නි ඔබට දරුවෝ නැත්නම් ඒ අනවශ්‍ය සංස්කාරයක් පෝෂණය කිරීමේ දුක ඔබට නැහැනේ. කොච්චර සැපක්ද? කොච්චර සතුටක්ද කියලා අපි කිව්වොත් මිනිස්සු මොනවා කියයිද? දානි ගේන්නෙත් නෑ ආපහු. අර හාමුදුරුවෝ මට මෙහෙම කිව්වනේ කියලා. එනිසා දැන් විහාරස්ථානියටත් සිද්ධ වෙලා තියෙනවා එන දායකයව මොකක් කරන්නද? එයාව නලවන්න. එයාව හුරතල් කරන්න. එයාගේ සිත කියන්නේ එයාගේ අවශ්‍යතාවයට මොකක් හරි කරන්න. ඔන්න දැන් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ අපිට මේ ගොඩ කාලෙක ඉඳන් දරුවෝ නැතේ. එහෙනම් අර විදියට කිව්වොත් දාන්නෙත් නැහැ කියලා ස්වාමීන් වහන්සේ දන්නවා. එහෙනම් එන්නකෝ පින්වත්නි කියලා ඔන්න බෝධිය ගා පුටුවක් තියාගෙන බෝධියට ගාථා ටිකක් කියලා වැඳලා හරි මේකෙන් ඔයාට දරුවෝ ටිකක් ලැබෙයි. ඕකද පින්වත්නි බුදුදහම කියන්නේ?
එහෙම එකක් නෙමෙයි. මේ සංස්කාරවල තියෙන අනිත්‍ය දැකලා මේ සංස්කාරවල තියෙන පීඩාව දැකලා කිසිදු සංස්කාරයක් ප්‍රාර්ථනා නොකර ඊතර වෙන්න උත්සාහ කරනවා විනා පින්වත්නි මේ ලෝකය හුරුතල් කරන්න ලෝකය ගොඩනගන්න ලෝකය නලවන්න නෙමෙයි බුදුදහම. ලෝකෝත්තර කාම රූප අරූප කියන භවත්‍රයෙන් මිදිච්ච තැනක තමයි නිවන කියන එක තියෙන්නේ. පැහැදිලිද? කාම රූප අරූප කියන්නේ භවත්‍රයක්. ඒක මේ ලෝකය. නිවන කියන එක කොහෙද තියෙන්නේ? යම් තැනක කාම රූප අරූප කියන භවත්‍රය නැත්නම් එතනට කියනවා නිවන කියලා. ඒකනේ කිව්වේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. විඥානං හිතින් දත යුත්තක්. අනිදස්සනං පෙන්වන්න දෙයක් නිදර්ශන නැත. අහින් දැකෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේ අද වගේ පිංගුතුලව දන්නේ නැහනේ. හරිද? මේ බණ අහන පිංගුතුල්ලට මම මෙන්න මේ වචන හතර කියන්නම්. මේ වචන හතර ගැන දන්නවද කියලා බලන්න. නිකන් හරි. සංකත සංකාර. අபிසංකත සංකාර. අபிසංකරණ සංකාර. ප්‍රයෝගාභි සංකාර. දන්නවද නැද්ද? මොනවද මේ? කොයිද හමුදුරුනේ කෑම જાතිය? ඒක කෑම එකක් නෙමෙයි. ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පටිච්චසමුප්පාදේ සංඛාර විග්‍රහය යටතේ ගන්න පුළුවන් එකක්. පැහැදිලිද? එතකොට අபிසංකරණ සංකාර තමයි සංකාර කියලා කියන්නේ. ඒ අபிසංකරණ සංකාර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කොටස් 6කට බෙදෙනවා. කො මේවාද? ඕව දන්නවද? ඕව දන්නේ නැහැ. මෙන්න මේවා සාංගික කරන ආදුරුරු කී දෙනෙක් කොහොනේද? ඕව නම් ඔද්දට දන්නවා පින්වත්නි. ඕව නෙමෙයි මගේ පින්වත්නි බුදුදහම. ඕක නිකන් ආගමික ස්වરૂපයක් විතරයි. අපේ බුදුදහමත් අනිත් ආගමික තරඟ කරන්න යන එකක් වගේ පත් කරගන්න කැමති අය සමහරු එක එක පින්වාක්‍යයි අරවයි මේවයි එන දේවල් ටිකක් හදාගෙන පින්වත්නි බුදුදහම අද විකුණගෙන කන තත්වයකටපත් වෙලා. නමුත් මේ බුදුදහම ඊට වඩා සැනසිලිදායක එකක්. රොක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. මහණෙනි ගස් තියෙන ඕන තරම් යටට ගිහිල්ලා භාවනා කරන්න. එහෙමයි බුදුදහමේ පිළිවෙත් පුරන්න තියෙන්නේ. රොක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. තත්තතේ යාව ජීවං උත්සාහ කරණීය. නුඹලා ඒකට දිවිහිමින් උත්සාහ කළ යුතුයි. බලන්නකො අපිට ප්‍රශ්නයක් නැහැ. ඉන්න තැනක් ඕනේද දැන් අපිට? ඉඩම් කඩම් වලට ඔප්පු ඕනේද අපිට? නෑනේ පින්වත්නි. රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බච්චා. මගේ බුදුහාමුදුරුවෝ මට අනුදැන වදාළනේ ගහක් යටට ගිහිල්ලා පිළිවෙත් පුරන්න කියලා. ආයි මොකටද ඉන්න තැන? හැබැයි කවුරු හරි දායකයෙක් ශ්‍රද්ධාවෙන් ඉන්න තැනක් දුන්නොත් නොතෙමි භාවනා කරන්න ඒක යොදා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. බලන්නකො කොච්චර නිදහස්ද කියලා. පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බජ්ජා. පේරු දානියම බලාපොරොත්තු වෙමින් ඉන්න එපා කිව්වා. මහණෙනි උඹලට දාන්නේ නැත්තම් පාත්‍රය කියලා එකක් තියෙනවා. ඒක අරගෙන ගයක් පාසා ආර්ය සිංගමනේ යන්න. අනාර්ය සිංගමනේ නෙමෙයි. ආර්ය සිංගමනේ. ආර්ය සිංගමනේ ගියාට පස්සේ ඕන තරම් දාන්න ලැබෙනවා. පංසකූල චීවරං නිස්සාය පබ්බජ්ජා. මහණෙනි කනත්තෙන් ඇහිඳ ගන්න, පාරේ තියලා ඇහිඳ ගන්න රෙදි කෑලි වලින් සිවුරක් හදා ගන්න. ඕන තරම් රෙදි තියෙනවා පාරේ. චූටි කෑලි එකතු කරන්න කිව්වේ ඒකනේ. පොඩි කෑලි මූට්ටු කරලා හදාගන්න ලේසි නිසා. හදාගෙන චීවරයක් හදාගත්තාම ඒක පොරවන්න පුළුවන්. සාමාන්‍ය එක චීවරයක් අවුරුදු 2ක් විතර පොරවන්න පුළුවන්. ඒකත් මේ වර්තමානයේ තියෙන දේවල් එක්ක මිසක නැත්තම් ඊටත් වඩා පුළුවන් කියලා මං හිතනවා. පැහැදිලිද? ඉතින් මෙවැනි නිදහස් පරිසරයක්, මෙවැනි නිදහස් ආගමක්, මෙවැනි නිදහස් දර්ශනයක් අනුගමනය කරමින් ඊතර වෙන්න තියෙන වෙලාවේ බොහෝ දෙනෙක් බුදුදහම අල්ලන් ඉන්නේ වෙන පැත්තකට. මම ඒකයි කිව්වේ අද බණ රැල්ලක්, උපාසක රැල්ලක්, උපාසිකාවු රැල්ලක්, පින්කම් රැලි, ඒවා පින්කම් රැලි. අද පින්වත්නි සාමාන්‍යයෙන් පින්කමක් කරනකොට ওই පින්වතුන්ලා දන්නවද මේ දැන් මෙහෙමනේ පින්කමක් කරනවා නම් අඩුම ওই පින්කමෙන් ගන්න පුළුවන් පරමාර්ථය පිළිබඳව දැන් මෙහෙම තියෙනවා. හරි එකක් තමයි ප්‍රඥාව කියන එක යෙදෙන්න ඕනේ. කියන්නේ ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. එක්ක සෝමනස්ස සහගත වෙන්න ඕනේ, එක්ක උපේක්ඛා සහගත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මාන්නෙන් අනිත් අයව සතුටු කරන්න කරන පින්කමක් නෙමෙයි. තමන් තුලින්ම උපදීලා කරන එකක් වෙන්න ඕනේ අසංකාරික භාවයට එන්න නම්. සසංකාරික කියලා තවත් ભેදයක් තියෙනවා. ඕවා තමයි ඔය
අභිධර්මයේ උගන්වන්නේ කුසල සිත් කියලා අහලා තියෙනවද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිතය සසංකාරික හිතය. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික හිතය සසංකාරික හිතය. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික කියලා කුසල සිත් 8ක් පෙන්නලා තියෙනවනේ. ඔය 8න් කළත් හොඳට අහගන්න මේවා. పూర్ව මුංචන අපර පින්කම කරන්න කලින් සිත් පරම්පරාවත් කරන අවස්ථාවේ සිත් පරම්පරාවත් කලින් පස්සේ සිත් පරම්පරාවත්. ඕකට කියනවා තුන් සිත පහදවා දානෙ දෙන්න කියලා. දැන් අපි පින්වතුන්ලගෙන් තුන් සිත මොකක්ද කියලා ඇහුවොත් උඩ හිත මැද හිත යට හිත කියනවා. එහෙම උඩ හිතක් මැද හිතක් යට හිතක් කියලා වෙනම හිත නෑ. ඔය තුන් සිත කියලා කිව්වේ අවස්ථා තුන. දානිය දෙන්න පෙර සිත, දානිය දෙන අවස්ථාවේ සිත, දානිය දුන්නට පස්සේ හිත. ඔය දන්නවද දැන් ඔය පින්වතුන්ලා? මෙච්චර කාල දානි දුන්නේ ඔය තියාගෙනද? ඔය දැනගෙනද? ගොඩාක් අය දානි හිම දීලා ඉවර වෙලා පසුසිත පරම්පරාවෙන් මොකක් කර කර යනවද? රණ්ඩු වෙලා බැන බැන අපිට දුන්නේ නෑ සිවුර මහන්න කියලා කටිනේ දවසට රණ්ඩු වෙනවා. දානි බෙදන්න දුන්නේ නෑ කියලා එතන රණ්ඩු වෙනවා. අපි ගෙනිච්ච බෝංචි එක තියාගන්න මේසි ඉඩ දුන්නේ නෑ කියලා එතන රණ්ඩු වෙනවා. අපි ගෙන ආපු පිරිකර අපිට උමනා හාමුදුරුවන්ට නෙමෙයි පූජා කරේ කියලා එතන රණ්ඩු වෙනවා. පසුසිත පරම්පරාවම ඉවරයි. මොකද්ද උප්පත්තිය ලැබෙන්නේ? ඊළඟ පාර කියලා උප්පත්තියක් ලැබුණොත් ඒ කුසල කර්මයෙන් ඔබට ලැබෙන්නේ සුගති ත්‍රි හේතුක උප්පත්තියක් නෙමෙයි ද්වි හේතුක උප්පත්තියක්. මතක තියාගන්න. කොහොමද විපාකය? හදීසියවත් ඔබ ඒක කරත් කර්මඵල ගැන විශ්වාසයෙන් නෙවෙයි නෝ. මේවා කරා කියලා දැන් සමහර වෙයි මහා දානියට බයිනවනේ නේ. අප්පෝ ඔච්චර දේවල් මොකටද චෛත්‍යයට පූජා කරන්නේ? මේ බලන්නකෝ දන්නේ නැතිකම. එහෙම බැනපු ගමන් ඒකෙන් ගිහිල්ලා ඊළඟ පාර උප්පත්තියක් ලැබුවොත් ඔබට ලැබෙන්නේ සුගති අහේතුක උප්පත්තියක්. ජාත්‍ය අන්ධය වෙනවා. උප්පත්තියම අන්ධයි. උප්පත්තියම කන්ද කැහෙන්නේ නැති ගානට එනවා. ඉතින් අද පින්කමක්වත් හරියට කරනවා කියලා මිනිස්සු හිතනවා. අපි දකින්නවනේ පින්වත්නි හරිම කලබලයි. කිසිදු නැහැ පින්කමක ස්වરૂපයක්. කිසිම ශාන්ත බවක්, සංසුන් බවක් නෑ. හරියට ගෙදර ඉඳන්ම අර මූණේ උලා ගන්න තියෙන ටික උලාගෙන ඇවිල්ලා එතනත් පින්කමක් නෙමෙයි රංගපෑමක් කරනවා වගේ කියලා මට ඕනේ තරම් හිතලා තියෙනවා පින්කම් දකින්නකොට. එනිසා පින්වත්නි පින්කම් අහිංසක කරගන්න. පින්කම් සරල කරගන්න. පින්කම් චාම් කරගන්න. හැබැයි උත්කෘෂ්ඨ කරගන්න. එහෙම කරනකොට ස්වාමීන් වහන්සේලාටත් පහසුයි. අද අපිට අනේ අපේ ඉතින් බලන්න මම පින්වත්නි පින්කම් එහෙම ලේසින් කරන්න නෑ. හේතුව හට් ගාලා ඉවරයක් නෑ. කෝප්ප හොයලා ඉවරයක් නෑ. කොඩියට වන්න කට්ටිය හොයලා ඉවරයක් නෑ. ඇයි දැන් අපිට ඉන්නවද මෙහෙම? අපේ සේනාසනවල දැන් භාවනා මධ්‍යස්ථාන තියෙන තැන්වල දායක සභා නෑ. ඉතින් ස්වාමීන්සේලා හුදකලාවේ ජීවත් වෙනවා. දැන් කොහොමද ඔවා කරන්නේ අපි? අසම් මිනිසුන් උනහම දැනගන්න ඕනි ස්වාමීන් වහන්සේලාගේ අල්පේච්ඡ ජීවිතයට හානි නොකර. මේ පැවිදි ප්‍රතිපදාවට හානි නොකර බුදුදහම කියන සංකල්පය රැක ගන්නවා විනා. දක්ෂකම් දාන්න රංගපෑම් කරන්න භූමිය බවට බුදු සාසනය පත් කරගත් එකේ විපාකය තමයි අද වෙනකොට මිනිස්සු ප්‍රයෝගාභිසංකාර කියන එක දන්නේ නැත්තේ. අභිසංකරණ සංකාර කියන එක දන්නේ නැත්තේ. සංකත සංකාර අභිසංකත සංකාර කියන එක දන්නේ නැත්තේ. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. මොකද්ද මේ භවය කියන්නේ? අහලවත් තියෙනවද කර්ම භවය උප්පත්ති භවය කියලා එකක් තියෙනවා කියලා. මොකද්ද කර්ම භවය කියන්නේ? මොකද්ද උප්පත්ති භවය කියන්නේ? විඥාන පත්‍ය නාම රූපං. මොකද්ද විඥානයයි කියලා කිව්වේ? කොයි දෙතෙන්ට මොනවද දෙතෙන්ට අයිති වෙන්නේ සිත් පරම්පරාව? නාම රූපං කියලා කිව්වහම ආයිත් නාම ගොඩේ මොනවද අයිති වෙන්නේ? බලන්න කොයි පිංගුතුල දන්නවද කියලා. මං කියන්නේ ඔය පිංගුතුලට නිඳා කරනවා නෙමෙයි. නමුත් මේක අහන බහුතරයක් දෙනා මේව දන්නේ නැත. මේ නිසයි අද බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලෝකෙන් අතුරුදහන් වෙන පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මේ කාලෙ පිංගුතුනි බුදුදහමට ලොකු ප්‍රබෝධයක් තියෙන කාලයක් නෙමෙයි ඔය පිංගුතුල එහෙම හිතාගෙන හිටියට. මේ නැගිටීම හොඳ පැත්තට නෙමෙයි නැගිටලා තියෙන්නේ කියලා මට හිතෙනවා. වේගයෙන් අපේ අත්වලට පාලනය කරගන්න බැරි වේගයෙන් මිනිස් වැඩිගෙන යන එක්තරා රැල්ලකට. ඕකේ නැවතීම තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනයෙන් කාසාව කණ්ඨකය බිහිවීම කියන තැන. මාර්ගඵල අතුරුදහන් වීම කියන තැන. එනිසා ඒකට උත්සාහ නොකර ඔය පින්වතුන් හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නෙමයි බුද්ධෝ හං බෝධිසාමි නේ
මුත්තෝහං මෝචේ පරි තින්නෝහං තාරෙස්සාමි සංසාරෝගා මහබ්බය. මම මේ ටික කියාගෙන ආවේ ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථාව පැහැදිලි කරන්න. පින් මේ ලෝකේ විසිතුරු දේවල් මේ විදිහටම තියෙද්දී පැහැදිලිද? නතේ කාමා චිත්‍රානි ලෝකේ. මේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. පින්ගදී කාමය කියන එක, කැමැත්ත කියන එක, ඇලීම කියන එක මේ ලෝකේ නෙමෙයි තියෙන්නේ. මේ ලෝකේ පවතින ධර්මතා ඒ විදිහටම තියෙද්දී සංකප්ප රාගෝ පුරිසස්ස කාම. කොහේද මේ ඇලීම කියන එක තියෙන්නේ? පුරුෂයාගේ සංකල්පනාවල. පුරුෂයාගේ හිතේ තියෙන්නේ. පැහැදිලිද? තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඒ නිසා මේ ලෝකයේ තියෙන විසිතුරු දේවල් ඒ විදිහටම තියෙද්දී ඒවා ඒ විදිහටම තියෙනවා. අපි මොකද කරන්න ඕනේ? අතෙත්ත දේරා විනයන්ති චන්දං. ඒවා එහෙමම තියෙනකොට නුවණැති පුරුෂයා කල යුත්තේ තමන්ගේ හිතෙන් ඒ පිළිබඳව තියෙන ඇලීම දුරු කරගන්න එක. ඕකනේ බුදුදහම. මේවා වෙනස් කරන එක නෙමෙයි කරන්න ඕනේ. දැන් අපි කරන්නේ මොකද්ද? බාහිර ලෝකය වෙනස් කරන්න යන්නේ. නමුත් බාහිර ලෝකයේ ඒ විදියටම තියෙද්දෙන් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ හිතේ පින්වත්නි මේ කාමයේ කියන එක තියෙන්නේ. අතෙත්ත ධීරා විනයන්ති ඡන්දං. අතේතේසු ආරම්මනේසු ධීරා විනයන්ති ඡන්දං කියනවා. මෙන්න මේ බාහිර ආරම්මන වල නුවණැත්තා ඒ ආරම්මන ඒ විදියටම තියෙනකොට ඒකට තියෙන ඇලීම දුරු කරලා දානවා. මොකක් මනසකාරයෙන්ද? මේ ලෝකය මැරෙන්න තියෙන ලෝකයක්. මේ ජීවිතය මැරෙන්න ලැබිච්ච ජීවිතයක්. වයසට යන්න ලැබිච්ච ජීවිතයක්. ලෙඩ වෙන්න ලැබිච්ච ජීවිතයක්. එනිසා මම මේකට උවමනාවට වඩා දේවල් දෙන්න අවශ්‍ය නැහැ. අන්න රොක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. ගහක් ගලක් මුලට හරි ගිහිල්ලා මොනවා කරන්න ඕනේද? මේ පිළිවෙත් පුරාගෙන බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බජ්ජා. හම්බ කරගන්න මහන්සි වෙනවට වඩා ගස් හිටවන්නයි, කොටු දාන්නයි, පැල හිටවන්නයි. ඕවා නෙමෙයි වික්ෂුන් වහන්සේලාට තියෙන්නේ. මොනවා කරන්නද? මම මේ කියන්නේ පොදුවේ බුද්ධ ශාසනය. පිණ්ඩපාත යන්න මගේ රත්තරන් පින්වත්නි. වික්ෂුන් වහන්සේලා මේ කියලා තියෙන. නමුත් මේ ඔබටත් කියන්නේ ඔය ජීවිතේ පෝෂණය කරනවා කියන එක මොනතරම් සරුද නිසරුද කියලා ඔය පිංගුතුල කල්පනා කරලා බලන්න. සාරංච සාරතෝ ඤත් සරු දේවල් සරු විදියට දැකලා අසාරංච අසාරතෝ නිසරු දේවල් නිසරු විදියට දැකලා ඒ දකින්න කෙනාට පුළුවන් තේ සාරං අධිගච්ඡanti. එයාට පුළුවන් අධිගමයකටපත් වෙන්න. ඇයි? සම්මා සංකප්ප ගෝචර. යහපත් කල්පනාවන් වලට ගොදුරු වෙලානේ. ඒකනේ. පැහැදිලිනේ? එනිසා පින්වත්නි මේ ලෝකේ පවතින දේවල් පිළිබඳව ඔය තියෙන අනවශ්‍ය බලාපොරොත්තු, අනවශ්‍ය කැමැත්ත, මේ වර්තමාන සමාජයේ බුදුදහමේ කියලා අල්ලගෙන ඉන්න අනවශ්‍ය තැන අතහැරලා දැම්මොත් එදාට පුළුවන් ඔබට මුල් බුදු සමයෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ශ්‍රාවකයෝ ලබාගත්ත ඵලනිලා. අද කාලේ ඕක කරන්න පුළුවන්ද බැරිද? සරල ප්‍රශ්නයක් මම අහන්නේ. කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ පින්වත්නි. ඇයි අද බැරි වෙන්න හේතුව මොකද්ද? කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් සද්ධර්මයේ කියලා දෙනවනම් මේකයි බුදුදහම කියලා. ওই පිංගුතුලටත් ඔළුවක් කියලා එකක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. ඒකේ මානසිකාර්ය හොඳ පැත්තට පොසිටිව් පැත්තට වැඩ කරනවා නම් අයෝනිසෝ මානසිකාර්යයට යා නොදී නෙගටිව් වෙන්න නොදී. ඇයි බැරි පොඩ්ඩක් පැත්තකට කියලා කල්පනා කරන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒතං සන්තං ඒතං පනීතං. අනේ මේක ශාන්තයි. ස්වාමීන් වහන්සේ කියපු මේක හරීම ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ ලෝකේ මේ සංස්කාරවල සමනය වීමෙන් ලබන සැපේ පුදුමාකාර සැපයක්. ඇයි ඒක සාක්ෂාත් කරගන්න දඟලන්නේ නැත්තේ? මං කියනට විශ්වාස කරන්න එපා. පැත්තකට ගිහිල්ලා කල්පනා කරන්න. දරුවෝ ලැබුණාමද සැප, නැති වුණාමද සැප? විවාහය වුණ නිසාද සැප, නොවුණ නම් සැප නැද්ද? තව කෙනෙක්ව ජීවිතයට බඳවගත්ත නිසා සැපයිද? කොහොමද තනියම නිදහසේ ඉන්න තිබ්බනම් පිළිවෙතක් පුරාගෙන කැලේකට ගිහිල්ලා සිවුරක් පොරවගෙන. තව මොනවද ඔය පතන්නේ? අනේ භවයක් පාසා අපේම තාත්තා වේවා කියනවා. ආයි මේ යන්න හිතනවා. මේ පාර මල ආයිත් ඉල්ලනවා මැරෙන්න. හැම ආත්මිකම මගේම ස්වාමියා වේවා කියනවා. මොකද්ද මේ ඉල්ලන්නේ? ආයිත් මේ වගේම දුකක්. බලන්නකො දිනයක් ගෙවෙන්න කොච්චර අමාරු වෙනද කියලා තාත්තේ. උදේට වැඩට ගියාම හවසට ගෙදර එනකම්ම කීයක් හරි හොයාගන්න දඟලන්න ඕනේ. මේ භයානක ශ්ලෝකයේ පින්වත්නි ප්‍රාර්ථනා කරන්න එපා.
ඒ ප්‍රාර්ථනා කිරීම නවත්වා ගත්තොත් ඒ නවත්වා ගැනීම තුළ ඔබට පුළුවන් මේ ජීවිතයේ තියෙන දුක විතරක් නෙමෙයි සංසාර පීඩාවම සංසාර දුකම මේ භයානක සංසාරයේ අනර්ථ කර වූ පීඩාවම නවත්වා ගන්න. මේ ධර්ම දේශනාවත් ඒ සඳහා ඔබට කල්පනාව පිණිස පවතින යෝනිසෝ මනසිකාරය පිණිස පවතින පාරමිතාවක් බවට පත්වේවා. පාරමී දම් පිරේවා. පාරමී බලයන් පූර්ණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් මොරටුව ලක්ෂපතිය KMV පාරේ අංක 57න් 4 නිවසේ පදිංචිව සිට මීට වසර 6කට පෙර සහ වසර 25කට පෙර පරලෝ සැපත් ආදරණීය දෙමව්පියන් සහ මාළනී උඩුගම ආච්චි අම්මා, බෝධිපාල උඩුගම සීයා ඇතුළු උඩුගම පවුලේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන් සිහිපත් කර මෙම ධර්මානුශාසනාවේ කුසල බලයෙන් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුජීවත්ව සිටින සැමට මෙම පුණ්‍ය කර්මයේ හේතුවෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා මොරටුව ලක්ෂපතිය KMV පාර අංක 57න් 4 නිවසේ පදිංචි උඩුගම පවුලේ දූ දරුවන් බෑනා, ලේලිය සහ මුණුබුරු මිනිබිරියන්. වසර 49කට පෙර පරලෝ සැපත් ඩිවුලපිටිය කොට්ටාසේ අකරගම හොරගොල්ල අංක 90 නිවසේ පදිංචිව සිටි ආර් ජීලිස් වෛද්‍යාචාර්යතුමා, දයාබර පියාණන්, පරලෝ සැපත් ජේන් රණතුංග මෑණියන්, එමලින් කුසුම් මහත්මිය, ආර් විමලදාස මහතා, ආර් අමරසේන වෛද්‍යාචාර්යතුමා, ආර් ලයනල් රූපසිංහ මහතා, ආර් පියදාස වෛද්‍යාචාර්යතුමා සහ සහෝදර සහෝදරියන් ඇතුළු සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් මීරිගම පොහොන්නරුව අංක 83 3 නිවසේ පදිංචිව සිටි GM පියසේන ස්වාමි පුරුෂයාටත් පරලෝ සැපත් ඔහුගේ දෙමව්පියන් සහ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා අකරගම පොහොන්නරුව අංක 91 B නිවසේ පදිංචි විශ්‍රාමික පේශකර්ම උපදේශිකා RP සීලවතී මහත්මිය. අවසරයි ස්වාමින් වහන්සේ. සිහිපත් කළ පරිදි පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්, සාංශාරික ජීවිතයේ ළඟින් ඉඳලා මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් Tamanගේ අතින් කරගත් කුසල්සේම සතුට සිතින් අනුමෝදන් විය හැකි තැන්වල ඉන්නවා නම් අනුමෝදන් වෙත්වා. සාංශාරික ජීවිතයේ සෝපත් භාවයට පත්වේවා. ඉක්මන් භවයකම මේ සාංශාරික දුක කෙලවර කොට ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම පින්වතුන්ට ආශිර්වාද කරනවා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වගෙන තමනුත් ධර්ම ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දුන් කුසලයෙන් සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ භාවයට පත්වේවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම ගුණ පිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවකින් කිප් අභිඥාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සුවසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ තඹුත්තේ ගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සන ගම
වන සේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082 011307 1082. ඔබට තෙරුවන් සරණයි.